තෙරුවන් සරණයි සදැහැතේ සුපින්වත් ඔබ හැම දෙනාටම සදහම් මසන්නට බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබ දෙසා බෞද්ධ රූපවාහිනිය සෑම ඉරුදිනකම සංනිවේදනය කරන බුදුමග සතරමානුශාසනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනයෙන් අදත් ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි ධර්මාචාර්ය පූජනීය මාංකඩවල සුදස්සන පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද මෙයතුම් වූ දේශනාව වෙනුවෙන් සේපුණ්‍යකාමී දායකත්වය එකතු කරනවා වෛද්‍ය ආර්.එම්.ඩී. රණබාහු මහතා, චනුල බණ්ඩාර රණබාහු පුතුණුවන්, චනුමේ ජයොත්ථ රණබාහු දියණිය ප්‍රධාන පවුලේ පින්වත් හැමදෙනාම. සදහවත්නි, එහෙමනම් මෙතෙන් සිට මෙයතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දෙනාම ඊ타මත්ම වුමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මුලින්ම මතක් කරනවා. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා අද දවසේදී බුදුරජාණන් වහන්සේ අනුක්‍රමයෙන් නොමොහු කළ චිත්ත විමුක්තිය මොහු කිරීම පිණිස පවතින සප්ත විසුද්ධි ධර්මයන් ගැන සතිපතා කොටස් වශයෙන් විස්තර කරලා දෙන්න. එයින් මූලික වශයෙන් සීල විසුද්ධිය ගැන අද දවසේදී මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතනදී පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ රතවිනීත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ රතවිනීත සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේත් මන්තානිපුත්ත පුන්න තෙරුන් වහන්සේත් අතර වෙච්ච කතා සංවාදයක් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව පුරන්නේ කුමක් නිසාද කියලා. පුන්න තෙරුන් වහන්සේ මතක් කරන ඇවැත්නි, මම අනුපාද පරිනිර්වාණය සඳහායි මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ කියලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ අහනවා, අනුපාද පරිනිර්වාණය කියලා කියන්නේ සීල විසුද්ධියද? නෑ. එහෙනම් චිත්ත විසුද්ධියද? නෑ. එහෙනම් ditthi විසුද්ධියද? නෑ. එහෙනම් කාංකා විතරණ විසුද්ධියද? නෑ. එහෙනම්
ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් ඥාන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් මේ හතමද? නෑ. එහෙනම් මේ හතෙන් බැහැරවද? එතකොට එහෙමත් නෙමෙයි කියනවා. එතකොට ඉතින් මේ සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා පැනෙවුවොත් උපාදාන සහිත දෙයක්ම අනුපාදා පරිනිර්වාණය කියලා පනවනවා. චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා පැනෙවුවොත් උපාදාන සහිත දෙයක්ම පනවනවා. මේ විදිහට ditth විසුද්ධිය මේ විදිහට අනුක්‍රමයෙන් කරලා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා පැනෙවුවොත් උපාදාන සහිත පරිනිර්වාණයක්ම තථාගතයන් වහන්සේ පනවනවා. ඒ නිසා මේ ධර්මතා හතෙන් එකක්වත් අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. ඉතින් මේ හතෙන් බැහැරව නම් එහෙනම් බණ භාවනාවක් නොකරන සාමාන්‍ය ගෙවල් වුණ පෘථග්ජන පුද්ගලයාත් එහෙනම් අරිහත්ත්වයටපත් වෙනවා. මොකද සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා මේ ධර්මතා හත මේ විසුද්ධි හතෙන් එකක්වත් නැති නිසා. එතකොට ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේට මට උපමාවක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මම පුණ්‍යතිස්ස තෙරුන් වහන්සේ පවසනවා මම ඔබ වහන්සේට එහෙනම් උපමාවක් කියන්න. උපමාවෙනුත් යම් කිසි නුවණැති පුරුෂයෝ නුවණැති පුද්ගලයෝ ධර්මය වටහා ගන්නවා කියලා කොසල් රජුරවන්ට හදිස්සියේ සාකේත නුවර ඉඳලා සවැත් නුවරට ගමනක් යෙදෙනවා. එතකොට දැන් හදිස්සි ගමනක් ඉක්මනට යන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම බොහොම ජව සම්පන්න ශක්තිමත් අසුන් යෙදූ රථයක් සාකේත නුවරින් තියෙනවා. ඒ රථයෙන් මග දුරක් ගිහිල්ලා ඊගාව රථයට නගිනවා. ඊගාව රථයෙන් මග දුරක් ගිහිල්ලා තව රථයකට නගිනවා. මේ විදිහට රථ 6කින් ගිහිල්ලා 7 වෙනි රථෙන් සවැත් නුවරට යනවා. එතකොට සවැත් නුවරට මේ කොසල් රජුරෝ රථ 7ින්ම ගියෙත් නැහැ. එතකොට එකම රථයකින් ගියෙත් නැහැ. රථ 7කින් බැහැරව ගියෙත් නැහැ. එතකොට එක පළවෙනි රථයේ හේතු වුණා දෙවෙනි රථයේ ගාවට එන්න දෙවෙනි රථයේ හේතු වුණා තුන්වෙනි රථයේ ගාවට එන්න තුන්වෙනි රථයේ හේතු වුණා හතරවෙනි රථයේ ගාවට එන්න මේ විදිහට හත්වෙනි රථයෙන් සවැත් නුවරට ආවා. මෙන්න මේ විදිහට ඇවැත්නි මේ සීල විසුද්ධිය උපකාරයි චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධිය උපකාරයි ditthi විසුද්ධියට. ditthi විසුද්ධිය උපකාරයි කාංකා විතරණ විසුද්ධියට. කාංකා විතරණ විසුද්ධිය උපකාරයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපකාරයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපකාරයි ඥාන දර්ශන විසුද්ධියට. ඒ ඥාන දර්ශන විසුද්ධිය නිසා අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා මේ අර්ථය පැහැදිලි කරලා වදාලා. එතකොට එතනදී අපි පොඩ්ඩක් බලන්නට ඕනේ අනුපාදා පරිනිර්වාණය කියන්නේ මොකක්ද කියලා. ලෝකේ සාමාන්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ආදී දුක් විඳින ලෝකයාගේ පැවැත්මට කියන්නේ උපාදාන සහිතව වාසය කරනවා කියලා. කුමක්ද උපාදානව වාසය කරන්නේ? අපි කියමු ඇහැට ගැටෙන රූප, කන, ශබ්ද, නාසය, ගන්ධ මේ වගේ ආධ්‍යාත්මික ආයතනට ආධ්‍යාත්මික ආයතන හයත් ආධ්‍යාත්මික ආයතනට හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන හයත් ඒ ආයතන දෙක නිසා උපදින ධර්මතා ටික මම මගේ ආත්මය යන හැඟීමෙන් අල්ලගෙන උපාදාන සහිතව ජීවත් වෙන වටපිටාවක් තමයි ලෝකය කියලා කියන්නේ. කෙටියෙන් ගත්තොත් අපි ගාව තියෙන අපි තුල යම් චිත්තචෛසික ධර්මයක් උපදිනවා නම් උපදින්නේ ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලාමයි. කන පැත්තට ශබ්දයේ පැත්තට නැඹුරු වෙලාමයි. නාසය පැත්තට ගන්ධයේ පැත්තට නැඹුරු වෙලාමයි. දිව පැත්තට රස පැත්තට නැඹුරු වෙලාමයි. කය පැත්තට කයට ගැටෙන ධර්මතාවයන් පොට්ටබ්බයන් පැත්තට නැඹුරු වෙලාමයි. මනස පැත්තට ධර්මාරම්මන පැත්තට නැඹුරු වෙලාමයි අපි ගාව උපදින යම්ම චිත්තචෛසික ධර්මයක් උපදින්නේ. ඒ බඳු මනස මේ බාහිර ආධ්‍යාත්මික ආයතන හයනුත් බාහිර ආයතන හයනුත් නිදිලා නැහැ. ඒ ටිකම ඇසුරු කරගෙන පවතින නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතනත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනත්
ඇසුරු කරගෙනම පවතින නිසා උපාදාන සහිතව වාසය කරනවා කියලා කියනවා. එතකොට මේ ස්කන්ධයන් ආයතන ටික උපාදානව සහිතව වාසය කරන පැවැත්මටයි ලෝකෙ කියලා කියන්නේ. ඒ තුල තමයි ජරා මරණ ශෝක පරිදේව සියලුම දුක් දුම්නස් වලින් යුක්ත පැවැත්මක් තියෙනවා. එතකොට අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුණු මනසක්. කුමක් උපාදාන වශයෙන් නොගෙනද? ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, මනස, ධර්මාරම්මණය කියන ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් මම මගේ ආත්මය වශයෙන් උපාදාන වශයෙන් නොගෙන කෙටියෙන් කිව්වොත් යම්ම චිත්තචෛසික ධර්මයක් උපදිනකොට ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති, කන පැත්තට ශබ්දයේ පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, මන, ධම්ම කියන ආයතන පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති, සිත පැත්තටම නැඹුරු වෙලා ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයකටයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට එබඳු මානසික මට්ටමකට ඇහැ උපාදාන වෙලා නැහැ, රූපේ උපාදාන වෙලා නැහැ, ඒ කියන්නේ දැඩිව හසු වෙලා නැහැ. කන, ශබ්දේ, නාසය, ගන්ධේ මේ වගේ මේ බාහිර ආයතන හයත් ආධ්‍යාත්මික ආයතන හයත් ඒ වගේම තව පැත්තකින් ගත්තොත් ආයතන ධාතු වශයෙන් ධාතු 18ක් කියලා කියනවා. 18ක්. ඇහත් රූපය චක්කු විඥානයත් කනත් ශබ්දය සෝත විඥානයත් නාසයත් ගන්ධයත් ගහන විඥානයත් කියලා මේ ස්කන්ධ පංචකයේ 12 ආයතනයේ ධාතු 18 උපාදාන වශයෙන් නොගෙන මිදුණු එයින් වෙන් වෙච්ච මනසකට කියන අනුපාදා පරිනිර්වාණය කියලා. මේ ආයතන හයේ වාසය කරන පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ කියලා මතක් කළා. ඒ කියන්නේ අපි හැමෝගෙම යම්ම නෑදෑකමක් තියෙනවා නම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ ආදී මේ ආයතන ටිකත් එක්ක තියෙන ගනුදෙනුවක් මිසක ලෝකය කියලා කියන්නේ ඒ ආයතන ටික මිදුණු මනසකට අතහැරෙන්නේ මොකද්ද? ලෝකය. එතකොට අනුපාද පරිනිර්වාණය කියලා මතක් කළේ මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුණු මනසට. උපාදාන ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකේ උපාදාන සහිතව මම මගේ ආත්මයයි කියන මට්ටමේ ඉඳලා මේ ආයතන ටික මම මගේ ආත්මය වශයෙන් උපාදාන වශයෙන් නොගෙන මිදෙන තැන දක්වා යන ගමන් මාර්ගය තුල ප්‍රධාන වශයෙන් පිරිසිදු වීම 7ක් තියෙනවා. විසුද්ධි 7ක්. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද අනුශාසනා කරනකොට අපි අහලා තියෙන ප්‍රධාන ගාථා සබ්බපාපස්සකන කියන සචිත්ත පරියෝදපන සිය සිත පිරිසුදු කරගන්න. එතකොට තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ඒ වැඩපිළිවෙල තව පැත්තකින් අපි බෙදලා විභජනයේට ලක් කළොත් ඒ තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. එතකොට ඒ සප්ත විසුද්ධිය එකින් එක අනුක්‍රමයෙන් තියෙන්නේ. සීල විසුද්ධිය පිරිසිදු වෙනකොට තමයි චිත්ත විසුද්ධිය නීවරණ ධර්මෙන් දුරු කරගන්න චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඒ චිත්ත විසුද්ධිය පූර්ණ වෙච්ච කෙනෙකුට තමයි වර්තමාන නාම රූප ධර්මයන් හරි හැටි අවබෝධ වෙන ditthිය දුරු වෙන නාම රූප ධර්මයන් පිරිසුදු වෙන ditthි විසුද්ධිය ඇති වෙන්නේ. එතකොට ඒ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍ය කෙසේද යන ආකාරය පෙන්නලා පුබ්බ අන්තය අපරන්තය ආරම්භය කාංකාවන් දුරු කරන නාම රූප ධර්මයන්ට ප්‍රත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරන තැනින් තමයි කාංකා විතරණ විසුද්ධිය පෙන්වන්නේ. මේ වගේ එකින් එක විසුද්ධිය පූර්ණ වෙලා තමයි මේ උපාදාන සහිත ලෝකයේ තුල ඉඳලා අනුපවදා පරිනිර්වාණය දක්වා ගමන් මාර්ගයේ තියෙනවා. අනුපාදා පරිනිර්වාණයට කියන තව නමක් තමයි සෝපදිසිස නිබ්බාන කියලා. උපදිශේෂයක් සහිතව නිවන් දකින්න කියන එක.
තව පැත්තකින් ගත්තොත් අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ අනුපාදා පරිනිර්වාණය සඳහා පවතින ගමන් මාර්ගය තමයි මම මතක් කළේ මේ සප්තවිසුද්ධිය. ඒ සප්තවිසුද්ධි ධර්මයන්ගෙන් අද දවසේදී මම මේ පින්වත් සීල දිනාට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. සීල විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒ සීලයෙන් විසුද්ධ වෙන්නේ කුමන ධර්මයක්ද? ඒ සඳහා සිල්වත් වෙනවා කියලා අපි කටයුත්තේ කුමක්ද? කුමන ධර්මයක් කරනකොටද සීලය කියන ධර්මතාවයේ පිරිසිදු වෙලා ඒ සිත පිරිසිදු වීමට උපකාර වෙන්නේ? ඊගා විසුද්ධි ධර්මය ආරම්භ කරන්න හේතු වෙන්නේ කියන කාරණා ටික පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ටික හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි, එතන විසුද්ධි ධර්මතා හතෙන් තථාගතයන් වහන්සේ මුලටම මතක් කළා මේ හැම ධර්මතාවයකටම මුල් වෙන්නේ සීලය කියලා. ඒකට උපමාවක් පෙන්නනවා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ගොවි කර්මාන්තයක් හරි කුමන හෝ කර්මාන්තයක් කරනවා නම් පොළවේ පිහිටලා පොළවේ ඉඳගෙන හැම වැඩක්ම කරනවා වගේ නුවණැති පුරුෂයා නුවණැති පුද්ගලයා සීලේ පිහිටලා සීලේ ඉඳගෙන මේ ගුණධර්ම වඩා වර්ධනය කරගන්නවා පුහුණු කරගන්නවා කියලා. එතකොට එතනදී සීල විසුද්ධිය සඳහා ඇති කරන ප්‍රධාන ධර්මතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා සීලය කියනකොට කායික වාචික සංවරය කියලා අපි දන්නවා. ඒ කායික වාචික සංවරය ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. සීලය කියන එක ගත්තාම ප්‍රධාන වශයෙන් කිං සීලං, සීලය කියන්නේ කුමක්ද කියන අදහස අනුව ධර්මයේ පෙන්නකොට චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, වීතික්කම සීල කියලා සීලේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. එතකොට තව පරයයකින් ගත්තාම ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිත සීලය කියලා තව පරයයකින් හතර කොටසකට බෙදෙනවා. එතෙන්දී විශේෂයෙන්ම ගත්තාම සීලය කියන කාරණාව සම්පූර්ණ වෙන්න ප්‍රධාන වශයෙන් කොටස් හතරක් අයිති වෙනවා. ඒ කොටස් හතර පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ වීමෙන් තමයි සීල විසුද්ධිය. නැත්තම් සීලයකින් ලැබෙන්න ඕනේ පිරිසිදු බව ලැබිලා තියෙනවා. නීවරණ ධර්ම දුරු කිරීමට තරම් චිත්ත සමාධිය ඇති කිරීමට තරම් සුදුසු සීලයක් Taman කෙරෙහි පිළිපදලා තියෙනවා කියන කාරණාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අන්න අර ධර්මතා හතරේ පිරීම දිහා බලලා. මොන ධර්මතා හතරද? චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම සීල කියලා මෙන්න මේ ධර්මතා හතර. මම ඒකෙදී අනුක්‍රමයෙන් ඒකෙදී පැහැදිලි කරලා දෙන්නම්. චේතනා සීල කියලා කියන්නේ ඒ කියන්නේ මේ අපි සීලය කියලා ගත්තාම හැම දුස්සීල බවකින්ම දුස්සීල බවකට පත් නොවන කම සිල්වත් කම. ඒක තමයි අවිතීක්කම සීලය කියලා කියන්නේ. අවිතීක්කම කියලා කියන්නේ වීතික්කමය කියලා කියන්නේ කයෙන් හෝ වචනෙන් හෝ වැරද්ද කෙරෙන අවස්ථාව. සීලය කැඩෙනකම. එක්ක සත්තු මරන්නේ නැහැ කියලා සිල්වත් වුණොත් සත්තු මරනවා කියන කම වෙනවා කියන එක. හොරකම් කරනවා කියන කම වෙනවා කියන එක. කාමී වර්ධව හැසිරෙනවා කියන එක කරනවා කියන සිද්ධියට තමයි වීතික්කමය කියලා කියන්නේ. අවිතීක්කම කියලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ. කය වචන දෙකෙන් මේ වැරද්ද වෙන්නේ නැහැ. හැබැයි කය වචන දෙකෙන් ඒ වැරද්ද නොවන මට්ටමටපත් වෙන්නේ වැරද්ද නොවෙන්නේ නිකන් නෙමෙයි. මේක පුද්ගලයේ වැරද්ද නොකර ඉන්නව නෙමෙයි. ඒ වැරද්ද කෙරෙන්න තියෙන හේතු ටික අයින් වෙනවා. ඒ හේතු ටික අයින් වෙන සිද්ධිය තමයි අන්න අර චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තැනින් පිරෙන්නේ.
චේතනා සීලය පිරුණකොට චෛතසික සීලය පිරෙනවා. ඒ දෙන්න පිරෙනකොට සංවර සීලය පිරෙනවා. ඒ තුන් දෙනා පිරීම නිසා තමයි අන්නර කය වචන දෙකෙන් වැරද්ද කෙරෙන්නේ නැහැ කියන තැන දක්වා හැදුනේ. ආන් ඒ මට්ටමටපත් වෙච්ච සීලය තමයි සමාධියට හොඳ සුදුසු මට්ටමකට මුහුකුරා ගිය පිරිසුදු භාවයක පිහිටි සීලය හැටියට ධර්මය හඳුන්වන්නේ. එතකොට එතනදි චේතනා සීල කියලා කියන්නේ යම් කිසි චේතනාවක් සිල්පද රැකීම සඳහා හෝ වත්පිළිවෙත් කිරීම සඳහා හෝ සිල්පද රැකීම සඳහා හෝ නිතරම සිතින් හිතන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහගත චේතනාවන් හුරු පුරුදු කිරීම මේ සිල්වත් බවට තියෙන එක කොටසක්. මේ කායික වාචසික වැරද්ද නොවෙන්න සිල්වත් බව රැකෙන්න. එතකොට සීල විසුද්ධිය සීලයෙන් පිරිසිදු වෙන්නේ මොකකින්ද? දුස්සීල භවෙ. දුස්සීල භව නැමැති ධර්මතාවයේ දුරු කළා පිරිසිදු බව කියන ධර්මතාවය ඇතිවෙන්න ප්‍රධානම එකක් තමයි චේතනාව. එතකොට ඒ චේතනා ඒකට කියන චේතනා සීල. මේ හොඳටම මතක තබා ගන්න ඕනේ අපි සමහර විටක ඔතන සිල් සමාදන් වුණාම ඒ කියන්නේ ප්‍රාථමික සංවර සීලයෙන් සිල්වත් වෙච්ච පමණකින් කියන්නේ පන්සිල් හරි උපෝසත අෂ්ටාංග සීලයක් හරි ආජීව අෂ්ටාංගික සීලයක් හරි සමාදන් වුණාම අපි හිතන්නේ සිල් සම්පූර්ණයි සිල් ගත්තා කියලා. නමුත් එහෙම නැහැ. සීලය කියන එක සම්පූර්ණ වෙන්න මේ ධර්මතා ටික ඔක්කොම අවශ්‍ය බව පෙන්වනවා. එහෙම වුණොත් තමයි සිල් පිරිසිදුයි කියලා කියන්නේ. එතකොට ඒ සිකපද රැකීම සඳහා හෝ වත්පිළිවෙත් කිරීම සඳහා හෝ අවශ්‍ය හිත හසුරවන ආකාරය චේතනා පහල කරන ආකාරය හැම වෙලාවෙම අලෝභ අද්වේෂ අමෝහ කියන මට්ටමක සිත හසුරවන්න ඕනේ. ඔන්න ඒකෙන් චේතනා සීල කියලා සීලේ එක පැත්තක් හදනවා. ඊට පස්සේ චෛතසික සීල කියලා එයා මේ චේතනා සීලිය කොච්චර කටයුතුද? චෛතසික සීල කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිතක් උපදිනකොට වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුන ඒ චෛතසික ධර්ම සිතක යෙදෙන. තව පැත්තකින් අපි මෙහෙම ගත්තොත් හිතනවා සහ හිතෙනවා කියලා. හිතන පැත්ත හැම වෙලාවෙම නෙක්ඛම්ම සහගත, අව්‍යාපාද සහගත, අවිහිංසා සහගත නැත්තම් අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතුවිලි නිතරම පහළ වෙන තැන දක්වා තමන් හිතිය යුතුයි. තමන් හිතනකොට යම් කලක තමන්ගේ සිතේ චෛතසික සීල කියලා කියන්නේ කෙනෙකුගේ හිතේ ඉබේම ඉන්නකොට හිතේ කතා කරන බව තියෙන්නේ. නිතරම අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහගත පැත්තේ සිතුවිලි නම් හිතේ නිතරම යෙදিলা තියෙන්නේ අන්න සිල්වත් කමේ ලක්ෂණය. එතකොට මේ චේතනා සීලයෙන් කියන්නේ නිතරම අලෝභ අද්වේෂ අමෝහ පැත්තට හිතන එක. ලෝභ ද්වේෂ මෝහ කියන චේතනා සිතුවිලි අයින් වෙන විදිහට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහගත සිතුවිලි ඇති වෙන්න හිතන එක. එතකොට චෛතසික සීල කියලා කියන්නේ හිතෙනවා නම් නිතරම අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතුවිලිම උපදින විදිහේ චිත්ත පැවැත්මක්. අන්න සිල්වත් බවට ඒකත් හේතුයි. එතකොට චේතනා සීල සහ චෛතසික සීල කියලා කිව්වේ හිතෙනකම සහ හිතෙනකම කියන දෙපැත්තම ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන්ට බර නොවි කුසල ධර්මයන්ට බර වෙන විදිහට යම් කිසි කෙනෙකුගේ පැවැත්ම තුල තියෙනවා නම් චේතනා සීල සහ චෛතසික සීල කියන පැත්තෙන් ඔන්න හිත පැත්ත පිරිසිදුයි. එතකොට ඊගාවට මේ ධර්මතා දෙකට උපකාර පිණිස තමන් තුල ඇති කරගන්න ඕනේ තව පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම මොකද්ද? සංවර සීල කියලා කියනවා. මේ සංවර සීලය ගත්තාම ආපහු එක කොටස් පහකට තියෙනවා. සංවර සීලය ගත්තාම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය,
එතකොට ප්‍රාතිමොක්ඛ සංවරය, ඉන්ද්‍රිය සංවරය, පඤ්ඤා සංවරය, විරිය සංවරය, කාන්ති සංවරය කියලා සංවරය ප්‍රධාන වශයෙන් කොටස් 5කට තියෙනවා. එතකොට එතනදී අපි යම් කිසි කෙනෙක් පින්වතුන්ලා අපි හොරකම් කරන්න සත්තු මරන්නේ කියලා පන්සිල් සමාදන් වුණා කියනකොට අන්න ওই සංවර සීලයෙන් ප්‍රාතිමොක්ඛ සංවර සීලය ඒ තුලින් තියෙනවා. ඒ පද සමාදන් වෙන සීලය උපෝසත අෂ්ටාංග සීලය හෝ ආජීව පාරිශුද්ධ ආජීවස්තමක සීලය හෝ එහෙම නැත්නම් පන්සිල් සමාදන් වුණාම ඒක අයිති වෙනවා මොකේද? ওই සංවර සීලවල තියෙන ප්‍රාතිමොක්ඛ සංවර සීලයට. ඒ සංවර ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව ඒ විතරක් නෙමෙයි හිතමතාම තමන් තුළ ඇති කරගන්න වෙනවා තව ඉන්ද්‍රිය සංවර සීලයක්. ඒ කියන්නේ මේ කායික වාචික දුස්සීල බව දුරු කළ සීල විසුද්ධිය ඇති කරගන්න නම් චේතනා සීලය වගේම චෛතසික සීලය වගේම සංවර සීලය ඇති කරගන්න ඕනේ. ඒකෙන් පළවෙනි එක මතක් කළා පන්සිල් හෝ අටසිල් හෝ අදිෂ්ඨාන කළා සංවර වෙන්න ඕනේ. මම හොරකම් කරන්නේ සත්තු මරන්නේ කියලා. ඒකට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඊට පස්සේ කියනවා දෙවනුවට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගහයි හෝති නානුභ්‍යංජනක් ගහයි යත්ව අධිකරණ මේනං චක්‍රින්දියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්ස පාපක අකුසල ධම්ම අන්වාස වේයුන් තස්ස සංවරයි පටිපඤ්ඤති. රක්කති චක්‍ර ඉන්ද්‍රියෙන් චක්‍ර ඉන්ද්‍රිය සංවරං ආපඤ්ඤති. ඒ කියන්නේ ඇහෙන් රූප දැකලා ලාමක අකුසල ධර්මියෝ තමන් අනුව ලුහුබඳිනං උපදීනං එබඳු විදිහේ රූප බලන්නේ නැතුව ඇහැ සංවර කරගන්න. ඇහි සංවරයට පැමිණෙන්න. එතකොට මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ රූප නොබලන එක නෙමෙයි. ශබ්ද නොහන එක නෙමෙයි. එතෙන්දී රූප බලන්න ඕනේ. ඇහැ පරිහරණය කරන එක දෙකට බෙදා ගන්න කියනවා බුදුරජාණන් වහන්සේ. සේවනීය කටයුතු නොකටයුතු. ඇහින් යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මයෝ උපදීනං තමන්ට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය අර්ථයක් ගෙන දෙන්නේ නැත්තම් එබඳු දේ රූප අතාරින්න. එබඳු රූප බැලීම අතාරින්න. යම් ඇහෙන් රූපයක් බලනකොට අලෝභ අධේශ අමෝහ කියන කුසල ධර්මයේ උපදීනං තමන්ගේ අර්ථ අභිවෘද්ධිය වර්ධනය වෙයි නම් එබඳු රූප බලන්න. කනින් ශබ්ද අහනකොටත් යම් සද්දයක් අහනකොට ලෝභ දේශ මොහ ලාමක අකුසල ධර්මයේ උපදීන යම් සද්දයක් අහලා ඒ සද්දය අහන්න එපා. යම් සද්දයක් ඇහිම නිසා අලෝභ අධේශ අමෝහ කියන කුසල ධර්ම වැඩෙයි නම් ලෝභ දේශ මොහ කියන අකුසල ධර්ම පිරිහීමට යයි නම් ඒ බඳු ශබ්ද අහන්න. දැන් අපි කියමු ඔක්කොම සද්ද නෙමෙයි. දැන් බණ ඇහුවොත් මොකද වෙන්නේ? අපිට අලෝභ අධේශ අමෝහ කියන කුසල ධර්ම වැඩෙනවා. ලෝභ දේශ මොහ කියන අකුසල ධර්ම දුර වෙනවා. හොඳයි. අපි සරාගේ සින්දුවක් හෝ යම් කිසි දෙයකට ඒව අහන්න ගියොත් කෙලෙස් ධර්ම වැඩෙනවා. එතකොට කුසල ධර්ම පිරිහෙනවා. අන්න ඒ වෙලාවේදී මට මෙලෝ යහපත පිණිස පරලෝ යහපත පිණිස ඒ වගේම සංසාර විමුක්තිය පිණිස උපකාර වෙන්නේ මෙන්න මේ බඳු විදිහට කන පරිහරණය කළොත් කියලා තමන් නුවණැත්තෙක්ව ඇහෙන් බලන රූප වගේම කනෙන් අහන ශබ්ද ඒ වගේම නාසය දිව ශරීරයෙන් මේ ආයතන 6 පරිහරණය කරනකොට ඒක දෙකට බෙදා ගන්නවා සේවනයේ කටයුතු හා නොකටයුතු කියලා. ලෝභ දේශ ලාමක අකුසල ධර්මයේ උපදීනං ඒ විදිහට ආයතන ටික පරිහරණය කරන්නේ අනිත් විදිහට අලෝභ දේශ අමෝහ කියන කුසල ධර්ම ඇති වෙන විදිහට පරිහරණය කරනවා. මෙන්න මේකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ ප්‍රඥා සංවරය කියලා කියනවා තමන් තුළ යම් ඒ කියන්නේ හිත ව්‍යාකූල ස්වභාවයට පත් කරන හිත කැළඹෙන ස්වභාවයට පත් කරන දුකට පත් කරන කෙලෙස් වලට ඇද දමන විදිහේ විතර්ක තමන් තුළ පහළ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී තමන් මොකද කරන්නේ? මේ ප්‍රඥාව නැමැති සංවරය ආදේශ කරගන්නට ඕනේ. අර ධර්මයේ පෙන්වන්නේ මොකද්ද?
මේ ලෝකේ යම් තා කෙලෙස් සෝතස් ඒ කියන්නේ කෙලෙස් ගංගාවන් ගලා හැලෙනකොට සතිතේසං නිවාරණං සිහියේ වැලක්මයි පඤ්ඤායතේ පිටියරේ ප්‍රඥාවෙන් ඒ පැත්ත වහලා දානවා. ඒ කියන්නේ තමන්ට රාග දේශ මොහ සහගත කෙලෙස් සහගත අරමුණක් එනකොට ලෝක ස්වභාවය තමයි ඒ උපදින අරමුණට අනුව හිතින් කීන් කිරීමට ඊට අනුගතව යන එක. නමුත් ප්‍රඥා සංවරය කියලා කියන්නේ ලෝභ දේශ මොහ සහගත කෙලෙස් සිතුවිලි පහළ වෙනකොට ඒ ටික අරඹය නුවණින් මෙනෙහි කළා. ඒ අරමුණේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැති වෙන විදියට සංවර විය යුතුයි. උපදින අපි කියමු කෙනෙක් පුද්ගලයෙක් සිහිවලා තරහ ගිහිල්ලා ගහන්න යන්න ඕන කියන හිතෙනවා. වෙනදට නම් ගහනවා නැත්තම් ගිහිල්ලා බයිනවා කියන අදහසින් නැගිටලා යනවා. හැබැයි දැන් මෙහෙම සිහි වෙනකොට ප්‍රඥාව ඉදිරිපත් වෙලා ඒ එතන තියෙන අරමුණ විදර්ශනා කළා හෝ නුවණින් මෙනෙහි කළා අර අරමුණ සංසිඳවගෙන ඊට අනුගතව කටයුතු කෙලෙස් සහගතව කටයුතු කරන්න නොදී ඇලෙන හෝ ඒ ගැටෙනකම ප්‍රඥාවෙන් දුර්වල කරගන්නවා අයින් කරගන්නවා. ඒකට කියනවා ප්‍රඥා සංවරය කියලා. ඊගාවට කාන්ති සංවරය කියලා කියනවා. සමහර විටක තමන් ඉන්න පරිසරයේ මැසි මදුරු අවුසුලන් ආදී ස්පර්ශ වෙන්න පුළුවන්. එතකොට ඉවසීමෙන් ඒක ඉවසීමෙන් පුරුදු කරන්න ඕන සංවර වෙන්න ඕනේ. කෑකෝ ගහලා දඟලන්නේ නැතුව ඒ වගේම ඒ විතරක් නෙමෙයි සමන්ට දැඩි බඩගින්නක් වෙන්න පුළුවන් පිපාසයක් වෙන්න පුළුවන් ඉන්න පරිසරයේ ආහාර පාන අඩුකමක් වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවකදී ඉවසිය යුතු තැනකදී ඉවසලා සංවර ස්වභාවයක් ඇති කරගෙන නොයිවසීම කමින් අසංවර කමින් ඇතිවෙන වෙහෙසක් තියෙනවා නම් ගැහැටක් තියෙනවා නම් අන්න ඒ ටික වලක් ඇති නොවන විදිහට තමන් වළක්වගත යුතුයි. ඒ කියන්නේ මැසි මදු අවුසුලං සාපිපාසාදී අරමුණු අභියසදී ඉවසලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ජීවිතයේ සංවරකම ඇති කරගත යුතු පැත්තකුත් තියෙනවා කියලා. ඒකට කියනවා කාන්ති සංවරය කියලා. එතකොට තව පැත්තක් තියෙනවා විරිය සංවරය කියලා. ඒ කියන්නේ උපන්න ලාමක අකුසල ධර්මය මම මේ අකුසලයට හිත යන්න දෙන්නේම නැහැ කියලා වීර්ය බලයෙන් සංවර කරගන්නට ඕනේ. මෙන්න මේ වගේ සිල්වත් කෙනෙකුගේ ජීවිතය සිල්වත් කරන්න සිල්වත් කෙනෙකුගේ ජීවිතය යන ගණයට යන්නේ මෙන්න මේ සංවර සීලයෙන් කියන කාරණාවෙන් සන්නද්ධ වෙච්ච කෙනා. එතකොට එතන ප්‍රධාන වශයෙන් පෙන්වන කරුණු කීයද බව? කරුණු 5. ප්‍රාතිමෝක්ෂ සංවරය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රඥා සංවරය, කාන්ති සංවරය, වීර්ය සංවරය කියලා යම් කිසි කෙනෙක් අලෝභ අද්වේෂ අමෝහ කියලා කියන කුසල පැත්තටම නිතරම හිතනවා නම් ඊගාවට මෙහෙම හිතනකම කොච්චරද එයාට හිතෙන්නෙත් නිතරම කුසල වගේ පැත්තකට නම් ඒ සඳහා ඉන්ද්‍රිය සංවර ඒ වගේ සංවරයේ පිළිලා කටයුතු කරනවා නම් මෙන්න මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ටිකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? අවිතීක්කම සීලය කියන ධර්මතාවයේ පිරෙනවා. අවිතීක්කම කියලා කියන්නේ කාය වචන කියන දෙකෙන් වැරද්දකට වැටෙන්නේ නැති කමින් සමාදන් වෙච්ච ශික්ෂා පදය නොකඩෙන කමින් සිල්වත් වෙලා. එයා සමාද හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමී වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා සමාදන් වුණා නම් සමාදන් වෙච්ච ශික්ෂා පදය රැකුනේ රැකගත්තේ කැඩෙන්නේ නැති නැත්නම් වීතික්කමයට පත් වෙන්නේ නැති තත්වයට පත් කරගත්තේ පෞද්ගලික හැකියාවකින් නෙමෙයි. මේක පුද්ගලික කරන ධර්මතාවයක් නෙමෙයි. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන මෙන්න මේ සීලයට අයිති අනිත් ධර්මතා ටිකේ බලයෙන්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ චේතනා සීල කියලා කියනකොට හැම වෙලාවෙම සිල්වත්කම පිණිස හිත කායික වාචික සංවරයේ සිල්වත්කම ඇති වෙන විදිහට සිත මෙහෙවන්න ඕනේ. අලෝභ අධේස මොහ පැත්තට.
චෛතසික සංවරය කියනකොට සිතේ අලෝභ අද්වේෂ අමෝහ සහගත යුක්ත වූ වාචා කම්මන්ත ආජීව කියන චෛතසික ධර්ම. තව පැත්තකින් ගත්තොත් නෙක්ඛම්ම කල්පනා, අව්‍යාපද කල්පනා, අවිහිංසා කල්පනාවෙන් යුක්ත චෛතසික ධර්ම සිතුවිලින් තරම් පහළ වෙන වටපිටාවක්. ඒ ධර්මතා දෙකේ උපකාරය තමයි සංවර සීලයට. සංවර සීලයේ උපකාරය තමයි මේ ධර්මතා දෙකට. මේ ධර්මතා තුන පූර්ණ වෙනකොට ඒකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? කය වචන දෙකෙන් වැරද්දක් වෙන්නේ නැහැ. තමන් අර පොරොන්දු වුණානේ මේ වැරද්ද කරන්නේ නැහැ කියලා. අන්නේ පොරොන්දු ඒ විදිහට ඉෂ්ට වෙන මට්ටමට තමන්ගේ ජීවිතේ හැදිලා තියෙනවා. මොකක් නිසාද? සීලය කියලා කියන්නේ තව පැත්තකින් ගත්තාම කායික වාචික සංවරය. එතනදී ඒ සීලය ගත්තාම කායිකව සීලයෙන් කෙරෙන වැරදි තුනක් තියෙනවා. හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියලා. එතකොට මේ කය වචනෙන් වැරදි කරන ධර්මතා වැරදි කරන මට්ටමට තමයි දුස්සීල බව කියලා කියන්නේ. මේ දුස්සීල බව හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයයි. එතනදී හොරකම් කරනකම, කාමයේ වර්ධව හැසිරෙනකම, වචනෙන් බොරු කියනකම කියන මෙන්න මේ වැරදි තුන සිද්ධ වෙන්නේ ලෝභ මූල අකුසල සිතෙන්. ලෝභය නැමැති අකුසල සිතෙන් තමයි ওই වැරදි තුන වෙන්නේ. කයෙන් කෙරෙන හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, වචනෙන් කියන බොරු කීම කියන මේ වැරදි තුන වෙන්නේ මොන සිතෙන්ද? ලෝභ සහගත අකුසල සිතෙන්. ඊගාට වචනයෙන් කරන සත්තු මැරීම, මේ කයෙන් කරන සත්තු මැරීම, ඒ වගේම කේලම් කීම, පරුස වචනය කියන මෙන්න මේ ටික. එතකොට වෙන්නේ ද්වේෂ සහගත අකුසල සිතෙන්. අකුසල සිතෙන්. එතකොට හිස් වචන කතා කරනවා කියන ටික වෙන්නේ මේ මෝහ සහගත සිතෙන්. හැම වෙලාවෙම මේ අකුසල ධර්ම කය වචන දෙකෙන් වෙන්නේ හිත අකුසල සහගත වුණොත්මයි. එතකොට අපි මම හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ, බොරු කේලම් හිස් වචන කියන්නේ නැහැ කියලා අපි වචනේ සමාදන් වෙලා නිතරම චේතනා පවත්වනවා නම් ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හිතනවා නම්, සිතේ සිතුවිලි නිතරම ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට නම් තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරයි නම්, අපි වචනයක් කිව්වට මේක කරන්නේ නැහැ කියලා, නමුත් හේතු ටික හැදිලා තියෙන්නේ කොහොමද? අර ශික්ෂාපද ටික කැඩෙන විදිහටයි. තේරෙනව නේද? ඒකයි මේ සිල්වත් වෙන එක චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තැනින් සිල්වත් කය වචන දෙකෙන් කරන වැරද්ද නතර වෙන්න නම්, ඒ වීතික්කම සීලය සම්පූර්ණ වෙන්න නම්, සීල විසුද්ධිය ඇති වෙන්න නම් මෙන්න මේ ටික හැදෙන් සිල්වත් වෙන්න ඕනේ කියන තැනකින් පෙන්වන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මොකද අපි ලෝකේ ස්වභාවය තමයි මම සිල්වත් වෙන්නේ, මම සමාධි වඩන්නේ, මම විදර්ශනා කරන්නේ කියලා මේ ගුණධර්ම පූර්ණණය කරන එක සත්පුද්ගල භාවයකින් ගන්න එක ලෝකේ ස්වභාවය. නමුත් තථාගතයන් වහන්සේ දා බෝධිද්‍රි මුලදී මේ ලෝකය ඇති හැටි අවබෝධ කරගත්ත සවිඥානික පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික වස්තුන් තුලත් පවතින එකම යථාර්ථයක් හේතුඵල ධමයක් කියලා. පටිච්චසමුප්පාද ධර්මතාවය. එතකොට අපි මේ මම සිල්වත් වෙනවා, මගේ සීලය කියලා හිතාගත්තට, ඇති කරගත්තට ඇත්තටම සීලය කියන එකත් හේතු ප්‍රත්‍යයයි. හේතුන්ගේ හට ගන්න එක. එතකොට මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ නැමැති කුසල හේතුවක් තිබුණොත් ඒ කුසල හේතුව නිසා තමයි කය වචන දෙකෙන් වැරද්ද නොවුනේ. වැරද්ද වෙන්නේ නැත්තේ කියලා සිල්වත් බව කියන එක මෙන්න මේ හේතුව නිසායි කියන කාරණාවක් තියෙනවා. දුස්සීලකම ගත්තොත්, දුස්සීලකම පුද්ගලයෙක්ගේවත්, සත්වයෙක්ගේවත්, තව කෙනෙක්ගේවත්, මගේවත් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. ලෝභ, දේශ, මෝහ කියන අකුසල සිත් උපන්නොත් ඒ අකුසල සිත් නිසා අකුසල සහගත කාය කර්ම, අකුසල සහගත වාක් කර්ම වෙනවා කියන ධර්මතාවයක් වෙනවා.
ඒ අකුසල සහගත කාය කර්මය, අකුසල සහගත වාග් කර්මය කිලුටක් අනර්ථයක් ඇති කරන දුගතිය පිණිස යන දෙයක් නිසා අපි ඒකට කියනවා දුස්සීලකම කියලා. සිල්වත් නොවුණු කම, සීලනයක් අර්ථයක් ඇති නොකරන කම කියලා. එතකොට මෙතනදී පින්වතුන්ට මතක් කරන්න තියෙන එක දෙයයි මම තමන්ට මේ චිත්ත විමුක්තිය නැත්තම් අනුපාදා පරිනිර්වාණය පිණිස නොමොහු කළ චිත්තේ මොහු කිරීම පිණිස පවතින මේ විසුද්ධි ධර්මයන් වැඩෙන මේ ප්‍රතිපදාවේ සීල විසුද්ධිය නැත්තම් දුස්සීල බව දුරු කළා සීලයෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ සෑම පින්වතෙක්ම චිත්ත විසුද්ධියට උපකාර පිණිස හිතේ නීවරණ ධර්මයන් දුරු කිරීමට උපකාර පිණිස ඒ සීලේ පිරිසුදුකම ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව දැනගත යුතුයි. ඒ තමයි මෙන්න මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ධර්මතා තුනේ පිහිටලා කාය වචන දෙකෙන් වැරද්ද කෙරෙන තැන නතර කරගත යුතුයි. අන්න ඒකට කියනවා අවිතීක්කම සීලය. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම සීල කියලා මෙන්න මේ ධර්මතා තුන පිරුණු තැනට කියනවා සීල විසුද්ධිය කියලා, සිල්වත්කම. මේ සීලය කියන එක කුමන අර්ථයක් සඳහාද? ඇයි මේ සීලයෙන් වෙන ප්‍රධානම අර්ථය මොකක්ද? සමෝධන ලක්ෂණය. සමෝධන ලක්ෂණය කියලා කියන්නේ සියලුම කුසල ධර්මයේ විසර යන්න නොදී එකට එකතු කරන ලක්ෂණය තමයි මේ සිල්වත්කමෙන් කරන්නේ. සිල්වත්කමෙන් කරන්නේ සියලුම යහපත තමන් තුළ රඳා පවත්වන කම. තව පැත්තකින් ගත්තොත් අවිප්පටිසාරකම. මේ සීලයේ සැබෑම අර්ථය මොකක් සඳහාද? විපිලිසර නොවීම ලක්ෂණය. යම් කිසි කායික වාචික අසංවරයක් තියෙනකොට ඒ හේතුවෙන් තමන් තුළ නොයෙක් විදිහේ විපලිසරයන් උපදින්න පුළුවන්. මම මේ වැරද්ද කළා, මම මේ වැරද්ද වුණා, මේ වචන කිව්වා, මේ විදිහට මම හැසිරුණා අපරාධ කියලා ඒ හිතේ කෙසේද යන විපලිසරකම ගත්තාම හිත විසිරෙන්න හේතුයි. හිත සමාධියටපත් වෙන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ, හිත සතුටු වෙන්නේ නැහැ. ඉතින් මේ කායික වාචික සීලේ ඒ කියන්නේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන එකේ අර්ථය වුණා මොකද්ද? අවිතීක්කම සීල, කාය වචන දෙකෙන් වැරදි කෙරෙන්නේ නැහැ කියන ස්ථාවර මට්ටම හැදුවා. උන්න ඒක තමයි සීලය. මේ සීලය කුමක් සඳහාද? සියලු කුසල ධර්මයන් ඒක රාශී කරන සමෝධහණය සඳහායි. ඒ සියලුම කුසල ධර්මයන් විසිරෙන්න නොදී තමන් තුළ සියලුම යහපත ගුණ කරන්න පුළුවන් මට්ටම හැදුනේ හදාගත්තේ මොකේටද? ඒ තමයි විපිලිසර නොවීම ලක්ෂණය. අවිප්පටිසාර ලක්ෂණය. ඒ කියන්නේ තමන්ට කුමන ආකාරයකවත් තමන්ගේ සීලය නිසා, තමන්ගේ යහපත නිසා තමන්ට කිසි වෙලාවක විපලිසරක් එන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට විපලිසරක් එනවනම් එන්නේ කයින් හෝ වචනෙන් හෝ වෙච්ච වීතික්කමයක් නැත්තම් කයෙන් හෝ වචනෙන් හෝ කෙරිච්ච දුස්සීල බවක් නිසායි. එතකොට ඉබඳු මනස හැම වෙලාවෙම දුක් සහගතයි. විපලිසරට ස්වභාවයට පත් නොවන මනස. ඒ කියන්නේ මට අහවලා උපවාද කරයිද දන්නේ නැහැ, චෝදනා කරයිද දන්නේ නැහැ, බණීද දන්නේ නැහැ කියලා මේ කුමන ආකාරයකින් හෝ විපලිසර බවක් Taman තුල නැත්තම් පෙන්නනවා. හාත්පස Tamanගේ සීලය නිසා නිර්භය ස්වභාවයක් දකින ඔහුට ඒ නිසාම ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ඒ දුස්සීල භාවය නිසා එන එකදු බියක්සකක්වත් Taman කෙරෙහිලා නොදකින්නකොට ඒ නිසා Tamanට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා. දකින්නකොට අන්න ඒකෙන් Tamanට හිතේ විපලිසර භාවය ඇති කරන එකදු කරුණක්වත් නොදකින්නකොට ඒ ස්වභාවය Tamanට ප්‍රීති ප්‍රමෝදය ඇතිවීමට හේතු වෙනවා. අන්න ඒ මට්ටමට පත්වෙච්ච කෙනෙකුගේ ජීවිතය තුල කියනවා දුස්සීල භවයේ අඳුර නැහැ. එතකොට සීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ යම් පැවැත්මක් තියෙනවා. ඒ සියල්ල පිරිසිදු වෙලා කියන එක කියනවා. අන්නේ ඒබඳු
මට්ටමක කෙනාගේ සිත නීවරණ ධර්මයන්ගෙන් කෙලෙසුන්ගෙන් දුරු කළා චිත්ත විසුද්ධියක් හදාගන්න බොහොම පහසුයි. ඉතින් අද දවසේදී මේ සීල විසුද්ධිය සඳහා අවශ්‍ය කාරණා ටික මම මතක් කළා. මම නැවත කෙටියෙන් ඕගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ධර්මතා තුන උපකාරයි අවිතීක්කම සීලයට. අවිතීක්කම සීලය කියන්නේ කය වචන දෙකෙන් වැරදි නොකරන මට්ටම. එතකොට ඒ සඳහා ඔයගලන්ට හැම වෙලාවෙම හිත ලෝභ දේශ මොහ ඇති නොවන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයන් ඇති වෙන චෛතසික ධර්මයන් කුසල සහගත ස්වභාවයට හැරෙන පැත්තකට නිතරම හිතන්න වෙනවා. සිත નિરાයාසයෙන්ම හිතෙන ස්වභාවය කුසල ස්වභාවය වුණොත් හිතන ස්වභාවය ලෝභ දේශ මොහයන්ට ප්‍රතිපක්ෂ අලෝභ අද්වේෂ අමෝහ පැත්තට වුණොත් හිතෙන ස්වභාවයත් අලෝභ අද්වේෂ අමෝහ පැත්තට වුණොත් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් තමන්ට බය නැතුව තමන්වම ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. තමන් තුල සීලයෙන් ලැබෙන්න ඕනේ රැකවරණය ලැබිලා තියෙනවා. සීලයෙන් වෙන්න ඕනේ පිරිසිදුකම තමන් තුල වෙලා තියෙනවා කියන කාරණාවට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒකම තමන් හොඳට මතක තබා ගන්න ඕනේ. මම මුලින් මතක් කළා අර විදියට චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන කමෙන් මේ දුස්සීල බව අයින් කරන්න කටයුතු කරන්න වෙන මොකුත් හින්දා නෙමෙයි. දුස්සීල බව කියලා කියන්නේ යම් හේතුවක ඵලයක්. දුස්සීල බව කිව්වේ ලෝභ දේශ මොහ අකුසල සිතක අකුසල හේතුවක ඵලයක් නිසා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල හේතුවක් ඇති කළා අර අකුසල හේතුවකින් ඇති කරන ඵලය දුරුකට යුතුයි. ඒකට තමයි අපි මේ දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියනකොට තියෙන කාරණා ටික බලන්න. දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියන එක. දුස්සීල බව කිව්වේ කායිකව වාචිකව වැරද්ද වෙන එක. ඒකට හේතුව කිව්වේ ලෝභ දේශ මොහ. දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියන තැනකදී අපිට හිතලා කරන්න බෑ. අපි ඒකට කළා යමක් මොකද්ද? දුස්සීල බව කියන කය වචන දෙකේ වැරද්ද කරනවා නම් වැරද්දක් වෙනවා නම් ඒකට හේතුව ලෝභ දේශ මොහ කිව්වනේ. ලෝභ දේශ මොහ කියන ඒ අකුසල හේතු වෙනකොට අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු ටික පැත්තට හිතලා හිතෙන්ද හදලා ඒකට උපකාර වෙන විදිහට ඉන්ද්‍රිය සංවර කරගෙන අපි තුල හොඳ කුසලයකට හේතු වෙන. ඒ වගේම සිල්වත් බවට හේතු වෙන හොඳ පරිසරයක් හැදුවා කියන එකෙන් ඒකෙන් අපි කියන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලය වුණා මොකක්ද? කය වචන දෙකෙන් වැරදි කරනවා කියන හේතු අයින් වෙනවා කියන එක. දුස්සීලකම අයින් උනේ එහෙම නැත්නම් සිල්වත් බව ගත්තේ මොකක් නිසාද? අලෝභ දේශ අමෝහ කියන හේතු තුන හදලා ලෝභ දේශ මොහ අයින් කෙරුවා කියන කාරණාව මතයි. කය වචනේ දෙක සිල්වත් දුස්සීල කියන දෙක මාරු කරන්න පුළුවන්කම තියෙන්නේ මනසේ තියෙන ලෝභ දේශ මොහ හා අලෝභ දේශ අමෝහ කියන හේතු ටික මාරු කිරීම මතයි කියන එකයි මේකෙන් කියන්නේ. එතකොට අපි එහෙම කළයි මේ සිල්වත්කම කියන එක හැදුවේ. සිල්වත් උනේ එහෙමයි සිල්වත් වෙන්නේ මෙහෙමයි කියන එක ධර්මයෙන් පෙන්වන්නේ ඒ නිසායි හොඳට මේ ටික මතක තබා ගන්නට ඕනේ. නැතිනම් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ පොයට පන්සලට ගිහිල්ලා හෝ නැත්නම් රේඩියෝ එක ඉස්සරහා තියාගෙන සිල් සමාදන් වුණාම අපි සිල්වත් කියලා හිතාගෙන ඉන්නේ. හරි ඒක සීලයේ එක පැතිකඩක්. ඒ කියන්නේ මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා මේ හොරකම් කරන්නේ නැහැ කියලා අපි විරති සීලයක් හදා ගන්නවා. ඒක එක පැත්තක් විතරයි. නමුත් තව සීලය කියන එක පිරෙන්න කොච්චර පැත්තක් තියෙනවද කියන එක අපි කතා කළා. ඒ නිසායි සාමාන්‍යයෙන් ධර්මයේ හඳුන්වන්නේ සීලයට සමාධි සංවත්තනික සීලය කියලා. මේ සීලය පුරුදු සීලය රකින්න කියලා යමක් කරනකොට ඒකටම හිත සමාධි වෙන්නේ මිසක සමාධිය පිණිස වෙන කමටහනක් නැහැ කියලා කියනවා. මොකද දැන් හොඳට බලන්න ඕගොල්ලෝ සිල් රකින්න කියලා කරන්න උනේ අපිට මොකද්ද? නිතරම හිතින් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල යමක්ම හිතන්න උනා.
කුසල සහගත සිතුවිලි පහල කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන. මේ ටික කළානේ කය වචන දෙකෙන් වැරද්ද අයින් කරේ. එතකොට ඒ කියලා අපි රැකලා හදලා ගෝපනීය කළ තියෙන්නේ කොහෙද? හිත වැත්තනේ. එතකොට ඉබේම නේද මේ සිල් රකින්න කරන දෙයින් නීවරණ ධර්ම කෙලෙස් නැති වෙලා හිත සමාධි වෙනවා කියන එක පුදුමයක් එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා තවත් මේ සීල සංවරය සඳහා තව පැත්තකින් ගත්තොත් ඔයගලන්ට නිතරම සමත කමඨහනක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ආවර්ජනා කරන්න පුළුවන් නම් වැඩ කටයුතු කරනකොටත් අනිත් වෙලාවටත් එහෙම නැත්නම් Taman දන්න ඉගෙනගත්ත විදිහට විදර්ශනා ආදී ගුණධර්මයක් නිතරම හිතේ හුරු පුරුදු කරන්න පුළුවන් නම් ඉබේම ඔබ තුල චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තුනම හැදිලා හැදිලා අලෝභ අධේස අමෝහ කියන කුසල හේතුව හැදිලා අකුසල හේතුව අකුසල ධර්මියෝ නැත්නම් දුස්සීලකම හදන අකුසල හේතුව ඉබේම අයින් වෙලා එපමණකින්ම ඔබ සිල්වත් වෙලා. එතකොට මෙන්න මේ විදිහටයි සීල විසුද්ධිය හදාගන්න ඕනේ, හදාගත යුත්තේ. ඒ විදිහට සීල විසුද්ධිය හදාගත්තාම ඒක චිත්ත විසුද්ධිය ඇති කරගන්න, චිත්ත විසුද්ධිය ඉපදීමට ප්‍රධානම හේතුවක් වෙනවා. කෙටියකින් ගත්තොත් මේ රතේ ඇවිල්ලා අර කොසල් රජුගේ උපමාවෙන් පළවෙනි රතයෙන් එන්න කොතෙන්ද දෙවෙනි රතේ ගාවටම එනවා. මේ සීල විසුද්ධිය කොච්චරද කියනවා නම් චිත්ත විසුද්ධිය කියන ධර්මතාවය උපද්දලා තමයි මෙයා නතර වෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙන චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? උපචාර අර්පණා ධ්‍යාන උපදවන නීවරණ ධර්ම දුරු කරන මානසික මට්ටම. ඒතන දක්වාම ඕගොල්ලන්ව කිසිදු වෙහෙසක් නැතුව අරගෙන එනවා සීලයෙන්. මේ රතේ එනවා කෙතෙන්ට මෙතෙන්ටම. ඒ නිසා Tamanට ඒ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා අමුතුවෙන් යමක් කරන්න දෙයක් නැහැ. මේ සිල්වත් වෙන ටිකමයි කරන්න තියෙන්නේ. ඒ හින්දා ওই ටික හොඳට මතක තබා ගන්න. අපිට උපාදාන සහිත අද අපේ මේ පැවැත්ම ඉඳලා අනුපාදා පරිනිර්වාණය දක්වා අපේ ජීවිතය අරගෙන යන්න නම් ඒ ප්‍රධානම භූමිකාව සීලය. ඒ සීලය ගොඩ නැගිලා තියෙන්නේ මං හිතන ආකාරයේ චේතනාවෙන් මට සීලය පුරවන්න තියෙනවා. හිතේ යෙදුණු ගති ටිකෙන් චෛතසික ටික කුසල පැත්තට හරවලා මට සිල්වත් වෙන්න තියෙනවා. ඉන්ද්‍රිය සංවර ආදී මේ සංවර ධර්මයන්ගේ පිහිටලා මට සිල්වත් බව පූර්ණේ කරන්න තියෙනවා. කය වචන දෙකෙන් වැරද්ද නොකරන ආකාරයට මට මේ සීලය පූර්ණේ කරන්න වෙනවා. ඒ වගේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම කියන ධර්මතා හතරම පිරුණුවාම මෙන්න මේ සීලය පරිපූර්ණයි, විසුද්ධි, පිරිසිදුයි, හැම ආකාරයෙන්ම පිරිසිදු සීලයක් යන ගණයට යනවා කියලා තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ සප්ත විසුද්ධි ධර්මයන්ගෙන් පළවෙනි සීල විසුද්ධිය ගැන මම අද දවසේදී මතක් කළා. ඊගාව දවසේ ඉඳලා අනුක්‍රමයෙන් චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී ධර්මයන් මේ පින්වුතුන්ට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අද දවසේදී අපි හැමදෙනාම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච යම් කුසල ධර්මයක් තියෙන ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා අධිස්ථානයන්ට අධිග්‍රහීතුත් ශාසන මාමකෂ්ඨකාරක ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන මින් දෙවියන් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සියම් පදං. ඒ වගේම ඒ කෙලෙස් ධර්මයන් අනුක්‍රමයෙන් දුරු කළා, තමන් තුළ පිරිසිදු බව ඇති කළා, විසුද්ධියෙන් ඇති කළා, අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පවත්නා වූ මේ ධර්ම දේශනා මාලාවේ ප්‍රධානම
සීල විසුද්ධිය පිළිබඳ වූ මේ දේශනාවේ ප්‍රධාන වශයෙන් බැතිබර දායකත්වය දරන්නේ විශේෂයෙන්ම වෛද්‍ය RMD රණබාහු මහත්මයාත් එම මැතිණිය වූ වෛද්‍ය ඉන්දු රණබාහු මැතිණියත් ඒ වගේම දෙපළගේ ආදරණීය පුතුණුවන් වූ චනුල බණ්ඩාර රණබාහු පුතුණුවනුත් ඒ වගේම ආදරණීය දියණිය වූ චනුමි ජයෝද්‍යා රණබාහු දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම මේ පින්වත්තුන්ගේ ආදරණීය මෑණිවරු ඇතුළු පවුලේ සියලු දෙනාමත් එකට එකතු වෙලා ඒක රාශි වෙලා මේ පින්කම අද දවසේදී සිද්ධ කරනවා. ඒ කරන්න ඒ තුලින් පින්වත්තුන්ගේ ඒ සත්ක්‍රියාව තුලින් අදහස් කරන සත් අදහසකුත් තියෙනවා. ඒ තමයි ඒ දෙකුලියන් හිම වර්ග પરම්පරාගත මිය පරලෝකීය යම් ඥාතිගම සමූහයක් ඒ පින්වත්තුන්ගෙන් පින් බලාපොරොත්තු සිටිනනම් ඒ මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම තම පවුලේ සියලු දෙනාට වාගේම තමන්ගේ දෙමව්පිය සහෝදර අනිත් සියලු දෙනාටත් ඥාතින්ට සමස්ත ලෝකවාසී සියලු දෙනාට මේ සාංසාරික විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් කිරීම කියන ආදී සත්ක්‍රියාවන් රාශියක් පෙරදරි කරගෙනයි මේ පින්වතුන් අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ අනුව අපි ප්‍රාර්ථනා කරමු ඒ රණබාහු මහත්මයාගෙත් ඒ වගේම ඉන්දු මෙතිනියගෙත් වර්ග પરම්පරාගත දෙකුලෙන්හි වර්ග પરම්පරාගත මිය පරලෝකී යම්තාක් ඥාති සමූහයක් සිටිනම් ඒ සියලුම ඥාතීන්ටත් මේ දේශනාව තුන් ජනිත වෙච්ච කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ සඳහා සහ සම්බන්ධ වෙච්ච පින්වත් සියලුම දෙනාගේ නම් නැසි කාල යාත්‍රා කළා වූ සියලුම මියගේ ඥාතීන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වීමෙන් ඒ අය ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා සැපෙන් සැපයටමපත් වේවා කියන අදහස ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ට ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා. ඒ වගේම ඒ රණබාහු මහත්මයා ඇතුළු ඉන්දු මෙතිනිය ඒ වගේම දරුවන් ඒ වගේම තමන්ගේ මෑණියෝ ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් ඒ වගේම මේ පින්වත් සියලු දෙනාට හැම ආකාරයකින්ම සහ සම්බන්ධතාවයේ උදව්පකාර කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇතිවෙන්නටත් ඒ වගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන්සි පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් මේ දේශනාව තුළින් ජනිත වූ සියලුම කුසල ධර්මයන් ඒ සෑම දෙනාටම අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් සුඛී සුවපත් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කළ සමස්ත ලෝකවාසී සියලු සත්වයාටම මේ කුසලිය උතුම් නිවන් පිණසම හේතු පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි, අදත් බුදුමග සතරමානුශාසනාව මෙලෙසින් නිමවට පත්වන්නේ දේශනා පවත්වා වදාළ ලබනෝරුව කන්ද අරණ්‍ය සේනාසනයෙහි ධර්මාචාර්ය අතිපූජනීය මාංකඩපළ සුදස්සන පින්වත් නායක ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ දෙසා සෑම ඉරුදිනකම sannivedanaya කරන බුදුමග දේශනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් නිමවට පත්වෙනවා. සුපින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.